අමාත්‍ය මහින්දානන්ද ගල්දුගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 30ක කාලයක් වුණ වෙලා තියෙනවා. මුලසරේ සභාපතිතුමනි, අද දිනේ අමාත්‍යාංශ දෙකක වැය ශීර්ෂ විවාදයේ අවසානය අපේ ගරු මහවැලි හා වාරි මාර්ග අමාත්‍යතුමාගේත් කෘෂිකර්ම අමාත්‍යාංශයේත්. ඒ නිසා මම මුලින්ම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීතුමාලා මන්ත්‍රීතුමියලාට ඒ වගේම මැති ඇමතිතුමාලාට මම ස්තුතිවන්ත වෙනවා. අපේ අමාත්‍යාංශයේ පිළිබඳ තමුන්නාන්සේලා දරන අදහස් තමුන්නාන්සේලා මේ සභාවේ ප්‍රකාශ කිරීම පිළිබඳව මම මුලින්ම ඔබ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ රටේ ජනගහනයෙන් 65% ඍජුව හා වක්‍රව සම්බන්ධ වෙන විෂයක් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියලා කියන්නේ. ඒ නිසා මේ අමාත්‍යාංශයට සෑම රජයක්ම මේ අමාත්‍යාංශය ලඝු කොට සැලකුවේ නැහැ. මේ අමාත්‍යාංශය කෙරෙහි සෑම රජයකම විශේෂ අවධානය යොමු වුණා. ඒ නිසාම තමයි 2019 අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ වෙනුවෙන් සුවිශේෂී වැඩ කොටසක් එතුමා අපේ අමාත්‍යාංශය හමුවේ තිබුණා. ඒ නිසා මම මුලින්ම මේ දවස් ටිකේ ඔබතුමාලා දිගින් දිගටම මේ හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කර හැරෙන්න මේ අමාත්‍යාංශය අපි වසරක කාලය තුල කළ හොඳ දේ ගැන ඔබ කතා කරේ නැහැ. ඒ නිසා අපි අපේ අමාත්‍යාංශයේ මගේ රාජ්‍ය අමාත්‍යතුමාලා 3 දෙනා, අපේ ලේකම්තුමාලා, ඒ වගේම අපේ නිලධාරි සියලු දෙනා එක්ක අහුවෙලා මේ වසරක කාලය තුල මේ ශේෂ්ත්‍රයේ දවන්ත වෙනසකට අපි යොමු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම මුලින්ම මගේ කාලේ ගන්නවා අපි අවුරුද්දක් ඇතුලේ මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ගත්තා වූ ක්‍රියාමාර්ග පිළිබඳ. මුලසනේ සභාපතිතුමනි, වසර 2500ක ඉතිහාසයක් තියෙන මේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. අද වෙනකොට අපේ අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපත්තිය සකස් කරලා ඉවරයි. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න පමණයි තියෙන්නේ. ඒ නිසා මෙතෙක්කල් රටේ කෘෂිකර්මාන්තයේ ක්‍රියා කරේ පළාත් සභා 9 විදියකට, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක විදියකට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තව විදියකට. ඒ නිසා රටේ ප්‍රතිපත්ති 9ක් තිබුණ කෘෂිකර්මාන්තයට ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒ වැඩසටහන ආරම්භ කරලා කියන එක අපි සතුටින් කියන්න කැමතියි. විතරක් නෙවෙයි, කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අපිට කේන්ද්‍රගත කාර්මික තොරතුරු පද්ධතියක් තිබෙන්නේ නැහැ. අපිට දෙන සංඛ්‍යා ලේඛන ගොඩක් වැරදි. බොහෝ වෙලාවට අපි පොහොර බෙදනවා, වන්දි ගෙවනවා. මේ කිසි දෙයක සංඛ්‍යා ලේඛන නිවැරදි නැහැ. මේ වගේ දූෂණ අක්‍රමිකතා සිදු වෙනවා. අපේ රටේ කිසිම ශේෂ්ත්‍රයක, දීවර ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, වැවිලි ශේෂ්ත්‍රය වෙන්න පුළුවන්, කිසිම ශේෂ්ත්‍රයක මෙවැනි කේන්ද්‍රගත තොරතුරු පද්ධතියක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය වෙනුවෙන් දත්ත ගබඩාවක් හදන්න අවශ්‍ය සියලු කටයුතු යොදලා ගරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමත් එක්ක කැබිනට් මණ්ඩලයට පත්‍රිකාව අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි එක ශේෂ්ත්‍රයකට මේ වගේ තොරතුරු පද්ධතියක් හැදෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපේ රටේ පොහොර අධිභාවිතය ඔබතුමාට කිව්වොතින් 2014 අපේ රටට පොහොර ගේන්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 4යි, 2018 ලක්ෂ 8යි, 2012 ලක්ෂ 12යි. 300කින් අවුරුදු 4කට සැරයක් පුරා භාවිතා වෙනවා. ලංකාවේ පළවෙනි වතාවට අපි තීන්දුව කරා එළඹෙන මහකන්නේ ඉඳලා පොහොර නිකුත් කරන්නේ පස පරීක්ෂා කරලා කියලා. ඒ නිසා ලංකාවේ පළවෙනි වතාවට ගොවිජන සේවා මධ්‍යස්ථාන 562කට පස පරීක්ෂා කිරීමේ කට්ටල 562ක් දීලා හැම පසකම අපි පරීක්ෂා කරලා අපි හෙල්ත් සොයිල් කාඩ් එකක් සෑම ගොවියෙකුට තමන්ගේ පස පිළිබඳ සහතිකයක් දෙනවා. ඒ සහතිකය අනුව තමයි පොහොර නිකුත් කරන්නේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි පස පරීක්ෂා කරලා ගොවියට පොහොර නිකුත් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මුලස්සනේ සභාපතිතුමනි, හැම ආණ්ඩුවක්ම පසුගිය අවුරුදු 5 ගත්තොතින් සියලු දේ පිටරටින් ආනයනය කරා. අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම යපුන් නානයන ආර්ථිකයෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන්න භෝග 13ක් අපි වෙත බාර දීලා තියෙනවා. මේ භෝග 13 මේ රටේ නිෂ්පාදනය කරන්න අපි වැඩියෙන්ම ආනයනය කරන අල ලුණු මිරිස් අපි අපේ රටේ නිෂ්පාදනය කරපු 100%ක් මිරිස් අද අපි ආනයනය කරනවා. අපේ රටේ ආනයනය කරපු ලුණු ටික, නිෂ්පාදනය කරපු ලුණු අපි අද ආනයනය කරනවා. අපි හදපු අල ටික අපි ආනයනය කරනවා. ඒ නිසා 20යි 24 වෙනකොට කෘෂිකර්ම ආස්ථාන්තයේ ලෑස්ති මේ සියලු ආනයනය නවත්තන්න. මේ ආනයනය නවත්තන්න නම් අපිට මිරිස් මෙට්‍රික් ටන් 50000ක් රටට අවශ්‍යයි. මේ 50000 හදන්න අපිට බීජ කිලෝ 2500ක් අවශ්‍යයි. ඒක වගා කරන්න භූමිය හෙක්ටයාර් 10000ක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය බීජ මහනුවර දිස්ත්‍රික්කයේ හදලා ඉවරයි. ලුණු සඳහා අවශ්‍ය බීජ අපි මාතලේ දිස්ත්‍රික්කයේ හදලා ඉවරයි. අල සඳහා අවශ්‍ය බීජ
නුවරඑළිය සීතැලිය ෆාම් එකේ අපි හදන්න අවශ්‍ය කටයුතු කරගෙන යනවා. පළවෙනි වතාවට මේ රටට බීජ බිලියන 2ක මිලියන 2000ක ආනයනය කරා. අපේ රටේ හදන්න පුළුවන් හැම බීජයක්ම අපි ආනයනය කරා. අපි යපු මානයන ආර්ථිකයකට පුරුදුනා. හැමදේම නැවෙනකම් බලාගෙන හිටියා. ඒ නිසා මේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල මේ රටේ නිෂ්පාදනය කිරීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ බාර අරගෙන කටයුතු කරලා තියෙනවා සභාපතිතුමනි. ඒ නිසා අද වෙනකොට අපි අවශ්‍ය සියලු බීජ ටික හදලා අපි ඊළඟ 20යි 24 වෙනකොට මේ ආනයන නවත්තලා මේ රටේ මේ සියලු දේ නිෂ්පාදනය කරන වැඩපිළිවෙල අපි හදලා ඉවරයි මුලස්සනේ සභාපතිතුමනි. මම මේ අමාත්‍යාංශයේ බාර ගන්නකොට මුලස්සනේ සභාපතිතුමනි අපේ අමාත්‍යාංශයේ යටතේ තිබුණා ආයතන අපිට 4ක් දීලා. ඒ තමයි මේ අමාත්‍යාංශය යටතේ තිබුණ එක ආයතනයක් මිල්කෝ සමාගම. අනිත් එක පශු සම්පත් මණ්ඩලය, අනිත් එක ලංකා පොස්පේට්, අනිත් එක ජනතා වතු සංවර්ධන මණ්ඩලය. මේ අමාත්‍යාංශය අපිට මේ ආයතන බාර දීලා අවුරුද්දයි. මේ ඔබතුමාලා දන්නේ නැහැ. මිල්කෝ බාර දෙනකොට මගේ පාඩුව අපේ අමාත්‍යාංශයේ පාඩුව මිලියන 872යි. අද මිල්කෝ ලාභය මිලියන 561යි. පශු සම්පත් මණ්ඩලය අපිට බාර දෙනකොට පාඩුව මිලියන 367යි. අද ලාභය 169.2යි. පොස්පේට් එක මිලියන 1.2යි පාඩුව අද මිලියන 120යි ලාභය. ජනතා වතු සංවර්ධන මණ්ඩලය බාර දෙනකොට මිලියන 757යි පාඩුව අද පාඩුව මිලියන 112යි. මේ ආයතන හතරේ අවුරුද්දක් ඇතුළත අපේ අමාත්‍යාංශයේ ආයතන 4ක් තිබුණා. මේ ආයතන 4 පාඩුව අපිට බාර දෙනකොට මිලියන 3198.7යි. අද ලාභය මිලියන 850.2යි කියන එක තමුන්නාන්සේලාට කියන්න ඕනේ. ඒ තමයි අපේ අමාත්‍යාංශයේ තමුන්නාන්සේලාට කරපු දේ. ඒ විතරක් නෙවෙයි. අද ගොවි ජන සේවා මධ්‍යස්ථාන යල් පැනගිය ගොවි ජන සේවා මධ්‍යස්ථාන සියල්ල සංවර්ධනය කරලා අද හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකටම යන්ත්‍රෝපකරණ ඒකකයක් දීලා හැම ගොවි ජන සේවා මධ්‍යස්ථානයකම පස පරීක්ෂා කිරීම ඒකකයක් දීලා ලංකා ඉතිහාසයේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ නොකල දවන්ත ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව හරහා වැඩ කොටසක් අපි ඉෂ්ට කරලා තියෙනවා කියන එක ඔබතුමාලට කියන්න ඕනේ. අපේ පුරප්පාඩු තිබුණ කෘෂිකර්ම පර්යේෂණ තනතුරු සියල්ල පුරවලා අද කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ සියලු අවුරුදු ගණන් දෙපාර්තමේන්තුවේ අවුරුදු 7ක් සේවකයෙක් ගන්න බැරුව නඩු දාලා තිබුණා. ඒ සියල්ල විසඳලා අද කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අවශ්‍ය සියලු මානව සම්පත් ලබා දෙන්න අප කටයුතු කරා. මුලස්සනේ සභාපතිතුමනි වී කිලෝ එක 25ට විකුණ ගන්න බැරුව ගොවියා වහ කාලා පාරේ බහිනකොට පෝර සානාධාරේ නැතුව ගොවියා අඬනකොට අද වී කිලෝ එක රුපියල් 80යි 90යි 100යි. ඉතිහාසයේ කවදාවත් ගොවියා පාරට බහපු ගොවියා කවදාවත් කිව්වේ නැහැ අද වී මිල පිළිබඳව. ලංකා දේශපාලන ඉතිහාසයේ වී වලට වැඩිච්ච වැඩිම මිල මේක අමතක කරන්න එපා. මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තමයි අපේ අමාත්‍යාංශ කාලේ තමයි මේක සිද්ධ වුණේ කියන එක මතක් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ රටේ සිදුවෙන පස්සසොනු හානිය මොනතරම් නිෂ්පාදනය කළත් වැඩක් නැහැ. 47%ක් පස්සසොනු හානිය මේක අවම කරගන්න අපේ අමාත්‍යාංශයේ දවන්ත වැඩපිළිවෙලක් හදලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා අල්ලිවට පිළිබඳ වෙනම අමාත්‍යවරයෙක් පත් කරලා දවන්ත වැඩ කොටසක් කරලා තියෙනවා. අපේ ශෂින්ද්‍ර රාජපක්ෂ මහත්මයා ආර්ථික මධ්‍යස්ථාන හරහා මේලවලු ප්‍රවාහනයේදී වෙන පාණුව අවම කරගන්න ඒ නිසා පස්සසොනු හානිය 125 දක්වා අඩ කරගන්න ඉදිරි වසර 3 තුල දවන්ත වැඩපිළිවෙලක් මේවා ගොඩක් වෙලාවට දන්නේ නැහැ. හරිත ගැන විතරයි කතා කරන්නේ. කාබනික ගැන විතරයි කතා කරන්නේ. මේ කරන හොඳ දේ ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒ නිසා මේ පස්සස්සනු හානිය වෙනුවෙන් මේ අවුරුද්දක කාලය තුල අපි කරපු දේ පිළිබඳව ඔබතුමාලට කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ ගරු අමාත්‍යතුමා ඔබතුමාලා දන්නවා දියර කිරි අපි එක දවසකට US මිලියන එක අපි කිරි පිටි ආනයනය කරනවා. අපි දියර කිරි වලින් ස්වයං පෝෂණය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරලා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව එළඹෙන වසර 3 තුල අඩු ගානේ 80ක් කිරි පිටි මේ රටේ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අපි මහා පරමාණ ගොවි පොළවල් 4ක් ආරම්භ කරා. සතුන් 4200ක් පෞද්ගලික අංශයෙන් ගෙන්නවුවා. ඒ වගේම ඉන්න කිරි සතුන්ගේ කිරි ප්‍රමාණය වැඩි කරන්න ගවගාලවල හදලා කිරි නිෂ්පාදනය වැඩි කරන්න දවන්ත වැඩ කොටසක් කරලා තියෙනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව අලලූණු මිරිස් ආනයනය විතරක් නෙවෙයි ඊළඟ 2024 වෙනකොට මේ රටේ දියර කිරි වලින් 80ක් ස්වයං පෝෂණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙල අපි කරගෙන යනවා. ගරු මුලසනේ සභාපතිතුමනි කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ගොවි විශ්‍රාම වැටුව හිටපු ජනාධිපතිතුමා ආරම්භ කරපු ගොවි විශ්‍රාම වැටුව තමුන්නාන්සේලා කප්පාදු කරා. නැවත ගොවියට ගොවි විශ්‍රාම හටපු ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කෙනක තමුන්නාන්සේලාට කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ හැමදාම අවශ්‍ය කුකුල් නිවස් ටික අපිට තිබුණේ නැහැ. ගරු ඇමතුමාගේ අමාත්‍යාංශය යටතේ අපි අද කුකුල් මස් අපනයන කරන තත්ත්වයකට ඇවිල්ලා අපි අද අපනයන වෙළඳපොළක් හදලා අද අපි බිත්තර අතිරික්තයක් අපිට තියෙනවා. ඒ නිසා ඒ පශු සම්පත් ශේෂ්ත්‍රයේ දවන්ත වෙනසක් අපි ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපනයන වෙළඳපොළක් ඉතිහාසයේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ එළවලු පළතුරු ශේෂ්ත්‍රයේ අපනයන වෙළඳපොළක් හරියට තිබුණේ නැහැ. අද වෙනකොට අපි අපනයන වෙළඳපොළක්
කෘෂිකර්ම ශේෂ්ත්‍රය හදලා තියෙනවා. ඒ වගේම අද වෙනකොට අපේ අන්නාසි ටික අපේ දූර්යන් අනෝදා විශාල ප්‍රමාණයක් අපට අද විශාල අපනයන වෙළඳපොළක් ලැබිලා තියෙනවා. ඒ නිසා අද අපේ රටේ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් මේ අපනයන වෙළඳපොළට අපි සම්බන්ධ කරලා තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ රටේ යල් පැන ගිය අනපනත් තමුන්නාන්සලා කතා කරනවා කෘෂිකර්ම ශේෂ්ත්‍රය ගැන. ඔබතුමාලා දන්නවද අපේ රටේ තියෙන ලොකුම ආයතනයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේක හැදුවේ 1948. තාම පනත එක පිටුවයි. මුළු පනතටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක පිටුවයි තියෙන්නේ. හැබැයි තාම 48 හදපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පනත අද වෙනකන් සංශෝධනය කළා නැහැ. 48 පනත. ඒ නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තිබුණ සියලු අනපනත් සංශෝධනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා එළඹෙන අවශ්‍ය යුගයට අවශ්‍ය පරිදි මේ සියලු අනපනත් සංශෝධනය කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාලාට පැහැදිලි කරේ මුලින්ම මේවට උත්තර දෙන්න කලින් මේ වසරක කාලය තුල කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුලේ අපි මේ හරිත විප්ලවය ශක්තිමත් කරන්න සටන් කරන ගමන් මගේ රාජ්‍ය අමාත්‍යතුමාලා 3 දෙනා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමාලා අපේ නිලධාරි සියලු දෙනා දිවාරය නොලබා මේ කෘෂිකර්ම ශේෂ්ත්‍රය වෙනුවෙන් දැවන්ත මෙහෙයක් හැදුවා. ඉතිහාසයේ හදමු නැති ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය දත්ත ගබඩාව පස පරීක්ෂා කිරීමේ වැඩසටහන් භෝග 16 මට කියන්න පුළුවන් ඔබතුමාලාට ඕන නම් එකින් එකක් මේ සියලු දේ කරේ එක වසරක් ඇතුළත කියන එක ඔබතුමාලා හොඳට මතක තියාගන්න. අපේ හිතවත් විපක්ෂයේ මන්ත්‍රීතුමාලාට අපි මතක් කරනවා. ඊළඟට මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමාලා අද දවසේ සම්පූර්ණයෙන් කතා කරේ මේ හරිත කෘෂිකර්මාන්තේ. ඒ වගේම මේ රසායනික පොහොර ආනයනය නැහැයි කියපු කාරණේ තමයි ඔබතුමාලගේ අද අවධානය යොමු කරේ. මොනතරම් කනගාටුද කිව්වොතින් ලෝකේකම රට කාබනික කෘෂිකර්මාන්තයක් නිසා රට විනාශ වුණයි කියලා පාර්ලිමේන්තුවේ කතා කරන එකම රට ලංකාව. රටක කාබනික වසවිසෙන් තොර ආහාර වේලක් දෙන්න ගිහිල්ලා ඒ ආණ්ඩුවට බයින එකම ලෝකේ රට මේ රට. ඒ නිසා මේකේ අඩුපාඩුකම් තියෙනවා අපි නෑ කියන්නේ නෑ. මේකේ අභියෝග තියෙනවා අපි නෑ කියන්නේ නෑ. මේක අමාරුයි අපි නෑ කියන්නේ නෑ. හැබැයි ඔබතුමාලා කිසි කෙනෙක් අතිගරු ජනාධිපතිතුමා සත්භාවයෙන් ගත්ත මේ තීන්දුව ඒකේ වටිනාකම මේකේ අගය තමුන්නාන්සලා මේක ගොනු කරලා මේකේ තිරසාර මේකේ ලැබෙන සංවර්ධනය මේකේ කවුරුත් කතා කරේ නැහැ. මේකේ වටිනාකම පිළිබඳ කතා කරේ නැහැ. අද අවශ්‍යතාවකට අපේ ගොවි ජනතාව අපේ රටේ වෘත්තිකයන් අපේ රටේ දේශපාලඥයන් අපේ රටේ මාධ්‍ය මේ ජනාධිපතිතුමා ගත්ත මේ හරිත කෘෂිකර්මාන්තයේ වටිනාකමේ අගය හරියට එළියට ගත්තේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. රසායනික මාෆියාව මේ ඔක්කොම අභිබවා ගියා. රසායනික මාෆියාව මේ සදා විශාල ආයෝජනයක් කරා. ඒ සියල්ල මේක අභිබවා ගියා. අවශ්‍යනාවකට අඩු ගානේ මේ හරිත කෘෂිකර්මාන්තයේ ඉඳලා මේ ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්නකොට මේ රටේ වෛද්‍යවරු මේ රටේ පරිසරවේදීව අඩු ගානේ මේ තීන්දුව වෙනුවෙන් හිටගත්තේ නැහැ. කනගාටුවෙන් වඩාත් අපි ඒක කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේ සියල්ල කතා කරාම අද මේ අවසානයේ අපේ හිටපු ජනාධිපතිතුමා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ තමයි මේකට ඔක්කොම වග කියන්න ඕනේ කියලා. තමන්ගේ දිස්ත්‍රික්කයට වකුගඩු රෝහලක් හදලා ඒ වගේම තම ජනාධිපතිවරට හරිත කෘෂිකර්මාන්තය ගැන කතා කරලා තව පවත්වම වෙනුවෙන් තම දේශපාලනය වෙනුවෙන් රසායනික පොහොර වෙනුවෙන් හිට ගන්න තරම් ඒ මොන තරම් වනචාරී යුගයකද අපි ඉන්නේ කියන එකත් කනගාටුවෙන් උනත් කියන්න ඕනේ මුලස්සනේ සභාපතිතුමනි. ඒ නිසා අපි අද කියන්න ඕනේ අද මේ ශේෂ්ත්‍රයේ ඔබතුමාලා සියලු චෝදනා අපිට එල්ල කරා. අතිගරු ජනාධිපතිතුමා මේකට තීන්දුව පිළිබඳ ඔබතුමාලා අපිට චෝදනා එල්ල කරා. අපි ඔබතුමාලට කියන්න ඕනේ රජයේ ගත්ත තීන්දුව අපි ආපස්සට අරගෙන නැහැ. හරිත කෘෂිකර්මයේ ප්‍රතිපත්ති අපි වෙනස් කළා නැහැ. ඒ නිසා අපි රජයක් හැටියට අපි සහන ආධාරය දෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට. අපි ඔය සියලු සහයෝගයන් තාක්ෂණය දෙන්නේ. ඒ වී සඳහා වෙළඳපොළ හදන්නේ. ඒ සියල්ල කරන්නේ හරිත කෘෂිකර්මාන්තයට. හැබැයි ජනතාවට අහුම්කම් දෙන ජනතාවාදී ආණ්ඩුවක් හැටියට තමුන්නාන්සලා මේ රසායනික පොහොර ඉල්ලපු නිසා අපි මේක ගේන්න අවස්ථාව දුන්නා. ඒ සඳහා පෞද්ගලික වෙළඳපොළට ඒ සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි රජයේ කිසිම සමාගමක් අපි පොහොර ගේන්නේ නැහැ. රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. අපි ඒක තමුන්නාන්සලාට පැහැදිලිව කියන්න ඕනේ. ඔබතුමාලා මොනවා කිව්වත් ඔබතුමාලා කිව්වා මේ රටේ කෘෂිකර්මාන්තය ඉවරයි. මේ රටේ මේක කඩාගෙන වැටිලායි කිව්වා. හැබැයි මතක තියාගන්න මේ රටේ මහා කන්නේට වැඩ කරන හෙක්ටයාර් ලක්ෂ 8න් අද වෙනකොට හෙක්ටයාර් ලක්ෂ 6,75,000ක් ගොවියෝ වගා කරලා ඉවරයි. මේක හෙක්ටයාර් ලක්ෂ 8ම ගොවියෝ වගා කරනවා. ඒ නිසා අපි ඔබතුමාලට කියන්න ඕනේ ඒකේ යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි ගොවියා ගොවි බිමට ගියා. ගොවියා මේක වැඩ කරා. දැන් තමුන්නාන්සලා පෞගේ කාලේ මම දැක්ක රූපවාහිනී නාලිකාව හවසට බලනකොට වෙළඳපොලේ පෙන්නනවා බටු කිලෝ එක නයි නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා කෙටියෙන් නලින් බණ්ඩාර මැතිතුමා මම උදෙත් ඇහුවා ඔබතුමාගෙන් දැන් තාම ගැසට් එක ගහන්න නැහැ පොරසා වන්නාස වෙනුවෙන්. ඒතර අපිට තියෙන ප්‍රශ්නේ මේක තාම ගහන්න නැතුව ඉන්නේ මම උත්තර දෙනවා. ඒ නිසා ඔඩ ප්ලීස් ඒ නිසා මම ඔබතුමා ඔඩ ප්ලීස් මූලාසනය සඳහා ගරු කතානායකතුමා සම්බන්ධ වෙනවා.
කතානායකතුමනි නලින් බණ්ඩාර මන්ත්‍රතුමාගේ බටු ගෙඩියක් ගෙනලා පෙන්නුවා මාළු මිරිස් කරලා පෙන්නුවා බොංචි කරලා ගෙනලා පෙන්නුවා මට මම ඒ පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා ගන්න පිළිබඳ මම විරුද්ධ නැහැ ඔබතුමා කිව්වේ රසායනික පොහොර නිසා අද එළවලු මිල ඉහළ ගිහිල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ හැබැයි ඔබතුමා ඊයේ අදයි එළවලු මිල ගිහිල්ලා බලන්න අද ඔබතුමාලට කියන්න ඕනේ අද කැරට් කිලෝ එක 250යි ගෝවා කිලෝ එක 230යි අද ලීක්ස් කිලෝ එක 240යි අද අල කිලෝ එක 210යි ද 400ට තිබුණ එළවලු මිල බැස්සා දැන් එතකොට අපි දවස් දෙකෙන් රසායනික පොහොර දුන්නද නෑ මේක වෙලෙන්දෝ මිල වැඩි කරා පාරිභෝගිකයා මිල ගන්න එක නැති කරා වෙලෙන්ද මිල බැස්සුවා ඒ නිසා එළවලු මිල වැඩි උනේ මම ඔබතුමාලගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා එළවිල මුල වැඩි උනේ මේක මතක තියාගන්න නොවැම්බර් දෙසැම්බර් කියන්නේ හැමදාම ගිය අවුරුද්ද ඔබතුමා අරන් බලන්න ගිය අවුරුද්ද මේ කාලේ එළවලු මිල කීයද කියලා බලන්න දෙවෙනි එක පසුගිය මාස තුනේම එක දිගට ධාරානිපාත වැස්ස නුවරඑළිය දවස් 23න් දවස් 21ක් වැස්ස මතක තියාගන්න ඒ නිසා නිෂ්පාදනයේ අඩුවක් වුණා ඒ නිසා එළවලු මිල වැඩි වුණා එහෙම නැත්නම් මේ පොහොර නිසා නෙවෙයි අහන්න සීවි රත්නායක ඇමතුමා ඉන්නවා අහන්න මෙතන ඉන්න ඕනෙම ඌව පළාතේ മന്ത്രിවරයෙක්ගෙන් ඔක්තෝබර් මාසේ වෙනකන් නුවරඑළිය බදුල්ල බණ්ඩාර වලට අවශ්‍ය රසායනික පොහොර සියල්ල ලැබුණා අපි ඔක්කොම යවුවා ශෂීන්ද්‍ර ඇමතුමාට මතක ඇති අලගොවියෝ කතා කරා ඒ සියලු දෙනාට ඔක්තෝබර් වෙනකම් පොහොර ටික යවලා ඉවරයි අපි ඔක්තෝබර් 15 පස්සේ තමයි මේක පටන් ගත්තේ ඒ නිසා කිසි කෙනෙකුට පොහොර නිසා එළවලු මිලගේ හැට කියලා කියන්න බෑ මොකද අපි ඒ එළවලු ටික දුන්න ඔක්තෝබර් වෙනකම් දැන් ඒ නිෂ්පාදනය එන්නේ ඉතින් ඒ නිසා අපිට ඒ චෝදනාව එල්ල කරන්න එපා කියන ඔබතුමාලට කියන්න ඕනේ ඒ නිසා අපි රජයක් හැටියට මේ ප්‍රතිපත්තියේ ඉන්නවා අපි මේ කටයුතු ඉදිරියටත් ගෙනියනවා කියන එක මතක් කරනවා අවසාන වශයෙන් ප්‍රශ්න කීපයක් ඔබතුමාලා ඉදිරිපත් කරා ප්‍රශ්න පහක් කතානායකතුමනි පළවෙනි එක නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ගැසට් එක නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා මේ ගැසට් එක මුදල් අමාත්‍යාංශයෙන් තමයි ඉදිරිපත් කරේ ඒ නිසා ගරු බැසිල් රාජපක්ෂ ඇමතුමාට මේ ගැසට් එක ඉදිරිපත් වෙලා තියෙනවා අද අත්සන් කරයි කියලා මට ආරංචිය ලැබුණා ඒ නිසා අද රාත්‍රී වෙනකොට මේ ගැසට් පත්‍රය නිකුත් වෙනවා ඒක අපේ අමාත්‍යාංශයෙන් නෙවෙයි ඒක මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරා ඊළඟට ඔබතුමාලා කිව්වා දැන් යූරියා දැම්මත් වැඩක් නැහැ යූරියා ලෝක වෙළඳපොලේ පිළ ඉතාම ඉහළයි ගොවියා කොහොමද ගන්නෙ කියලා ඒක අපේ රටට සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි මුල කතානායකතුමනි ඒක ඉන්දියාවේ ගොවියටත් එකයි පාකිස්තානයේ ගොවියටත් එකයි ලංකාවේ ගොවියටත් එකයි ලෝක වෙළඳපොලේ පොහොර පමණක් නෙවෙයි සියලු භාණ්ඩ ඉහළ ගිහිල්ලා අද අල ලුණු මිරිස් ගත්තොත් සියල්ල ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගිහිල්ලා ඒ නිසා ඒක සියල්ල හැම ගොවියෙකුටම ලෝකේ බලපාන ප්‍රශ්නයක් ඒ වෙනුවෙන් අපි අන්තිමක් ගන්න ඕනේ ඊළඟට ප්ලීස් අද දින කාර්ය අවසන් 2 minutes නෑ අද දින කටයුතු අවසන් වනතුරු කාලය ලබා දීමට සභාව එකඟද? කාරක සභාව යලි රැස්. රසනේ සභාපතිතුමනි අද යූරියා ගැන කතා කරනවා මේ කාබනික කෘෂි කර්මාන්තය නිසා හැදුල දේශීය කර්මාන්තය ගැන කතා කරන්නේ නැහැ කරු කතානායකතුමනි අද ගිනි තනකොළ වලට මිලක් ඇවිල්ලා අද ගොම වලට මිලක් ඇවිල්ලා කුකුල් පොහොර වලට මිලක් ඇවිල්ලා කිනිසඩිය වලට මිලක් ඇවිල්ලා අද දේශීය ව්‍යවසායකයෝ බිහි වෙලා දේශීය නිෂ්පාදකයෝ බිහි වෙලා අද කාබනික පොහොර හදන ගොවියෝ බිහි වෙලා මෙතෙක්කල් බිලියන 100ක් පිටරට ගිය සල්ලි ටික රටේ ඉතුරු වෙලා ඒ පිළිබඳ කතා කරන්නේ නැහැ ගරු කතානායකතුමනි ඊළඟට අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා මේ චීන පොහොර පිළිබඳ මහා එතුමා චෝදනාවක් එල්ල කරා එතුමා කිව්වා ණයවර ලිපි නිකුත් කරේ කොහොමද පොහොර එන්න කලින් කියලා එතුමා මෙතන නැති නිසා මම එතුමාට අහගන්න කියන්නේ මේක තමයි අපි හැමදාම ඉතිහාසයේ පොහොර ගෙනලා තියෙන ක්‍රමවේදය. ගරු කතානායකතුමනි මේ පොහොර ණයවර ලිපි නිකුත් කිරීමට පෙර US මිලියන 5ක අපකරයක් මේ සමාගම තියලා තියෙනවා. එතන අපිට ගෙනලා තියෙනවා US මිලියන 7ක පොහොර මේක ෂිප්මන්ට් 5කට එන්නේ. ඒ නිසා ණයවර ලිපි නිකුත් කරේ සිකියුරිටි බොන්ඩ් එකක් මුදලින් US මිලියන 5ක් තිබ්බ හින්දායි කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඊළඟට ඉන්දිය පොහොර පිළිබඳ කතා කරා මේක පුද්ගලික ගිණුමකට දැම්මයි කිව්වා. කිසිම පුද්ගලික ගිණුමකට දාලා නැහැ. ඒ පුද්ගලයාගේ සමාගමේ ගිණුමටයි මේ මුදල් ගිහිලා තින්නේ. කිසිදු පුද්ගලික ගිණුමකට මේක ගිහිලා නැහැ කියන එක කියන්න ඕනේ. ඊළඟට රතන හාමුදුරුවෝ කතා කරලා කිව්වා පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා පිළිබඳ ඔහු විසින් අද ලෝකෙම ග්ලයිෆොසෙට් තහනම් කරලා තියෙන වෙලාවක ඒ ග්ලයිෆොසෙට් තහනම අපි කිසි කෙනෙක්ගේ අවසරයකින් තොරව ඔහු ඉවත් කරන්න කටයුතු කරා. ඔහු ඒ ස්ථාන මාරු කරලා ඒ පිළිබඳ විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඔය පිළිබඳව පැහැදිලි කරන්න ඕනේ. ඒ වගේම මේ කාරණා පිළිබඳව විතරයි ගරු මුලස්සනේ ගරු සභාපතිතුමනි ඔබතුමාලා සියලු දෙනාම මතක් කරේ. අවසාන වශයෙන් අපි ඔබතුමාලාගෙන් ඉල්ලීමක් කරනවා. මම හිතන්නේ
අපි අතිකරු ජනාධිපතිතුමා මේ කෙටි කාලය තුල මේ රටේ ප්‍රතිපත්ති හදන්න විශාල කැපකිරීමක් කරා. ඔබතුමා මේ හරිත කෘෂිකර්මාන්තය ගැන තීන්දුව ගනිද්දී මම මුලින් කිව්වා වගේ එතුමා අවංක චේතනාවෙන් මේක ගත්තේ. මේක මේ රටේ සියලු දෙනාට වසවිසෙන් තොර ආහාර වේලක් ලබා දීමේ අරමුණින් ඒක ගත්තේ. ඒ නිසා ඒකේ අඩුපාඩුකම් සිදු වුණා. මම ඔබට කිව්වා වගේ ජනතාවට අහුම්කම් දෙන ආණ්ඩුවක් හැටියට අපි ඒ ගොවි ජනතාව වෙනුවෙන් යම් කැපකිරීම කරා. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා ඉදිරියේ රජය ප්‍රතිපත්තියක් හැටියට මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න මේ ඉදිරි ගමන යන බවත් මතක් කරමින් අද අපේ අමාත්‍යාංශය වෙනුවෙන් මේ විවාදයට සම්බන්ධ වෙච්ච ඔබ තුයලු දෙනාට ස්තුතිවන්ත වන අතර මේ වසරක කාලය තුල මේ අමාත්‍යාංශය මේ සියලු අභියෝග මැද්දේ අපිට මේ ගමන ගෙනියන්න අපිට මට හයියක් වෙච්ච මගේ සහෝදර රාජ්‍ය අමාත්‍යතුමාලා තුන්දෙනා ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ වගේම මගේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාලා තුන්දෙනා ඒ වගේම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම ගොවි ජන සේවා කොමසාරි ජෙනරාල්තුමා ඒ වගේම අපේ ආයතනවල සභාපතිතුමන්ලා අපේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමාලා ඒ වගේම රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සියලු දෙනා සමහර වෙලාවට ගබේ මුලස්සනේ කතානායක දුමනි අපි මේ රට වෙනුවෙන් හොඳ දෙයක් කරලා අපේ රාජ්‍ය නිලධාරීන් පහුගිය දවස් ටිකේ දවස් 3-4 CID එකේ හිටියේ ඒ වැරදක් කරලා නෙවෙයි මේ රටේ මිනිස්සු වෙනුවෙන් හොඳ දේ කරලා ඒ නිසා අපේ රාජ්‍ය නිලධාරීන් ඒ සියලු අභියෝග එක්ක CID එකට ගිහිල්ලා හරි දවස් ගණන් ඉඳලා හරි පැය ගණන් හරි ඉඳලා හරි කැප කරලා හරි දේ වෙනුවෙන් කටයුතු කරලා අපිට මේ අමාත්‍යාංශය ගෙනියන්න දුන්න හයියට ඒ සියලුම නිලධාරීන්ට මගේ ගෞරවනීය ස්තුතිය මගේ රාජ්‍ය අමාත්‍යතුමාලා තුන් දෙනා වෙනුවෙන් පුද කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි